දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. සුබ අපි සන්ධ්‍යාවක්. ඔකේ සුබ සන්ධ්‍යාවක්. අපි 8 ශ්‍රේණියේ විද්‍යා පන්තිය පටන් ගන්නවා. අපි සුබ සන්ධ්‍යාවක් සර්. ඔකේ සුබ සන්ධ්‍යාවක්. අපි අන්තිමට කතා කරේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියන කොටස. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියන කොටස තමයි අපි අන්තිමට කතා කරේ. අපි ඒ කොටස පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ කොටස පොඩ්ඩක් මතක් කරොත් එහෙම මේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියන එක තාම වැදගත්. මොකද දූල පුතාලගේ ඒ අපි එදිනෙදා භාවිතා කරන බොහෝ තැන්වල මෝටර එහෙම භාවිතා වෙනවා. එතකොට මෝටරයක් එහෙම වැඩ කරන්න නම් විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියන එක ඉතාම වැදගත් වෙනවා. වෙනත් තැන්වල භාවිතා කරනවා. මම මෙතන මෝටරය කියන එක ඉතාම වැදගත් උපකරණයක්. ඒක නිසා ඒ වගේ තැන්වල එතකොට විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියන එක භාවිතා කරනවා කියන එක දුර පුතාලා මතක තියාගන්න. අපි ඒක බැලුවොත් එහෙම එතකොට විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියන කොටස අපි බැලුවොත් එහෙම එතකොට අපි කලින් කතා කරලා තියෙනවා. අපි ආපහු පාරක් ඒක මතක් කරගන්න බලාපොරොත්තු වෙනවා. චුම්බකයකට යකඩ ඇන ඇල්පෙනිත් ආදී ආකර්ෂණය වෙන බව දැකලා තියෙනවා කියන එතකොට මේ අවස්ථාව එතකොට මේ යකඩ ඇනේවා චුම්බකයකට ඇදිලා යන්නේ. ඒකේ චුම්බක ඵලය හින්දා එතකොට විද්‍යුත් ධාරාවෙත් එහෙම චුම්බක ඵලයක් කියන එක තියෙනවා. ඒක නිසා අපි විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන ඒ සන්නායකයක් කේබල් එකක් එහෙම නැත්නම් කිව්වොත් එහෙම ළඟින් මාලිමාවක් තියුවොත් එහෙම අපිට ඒකේ කටුව වෙනස් වෙනවා කියලා බලා ගන්න පුළුවන්. මොකද අපි පෘථුවියේ තියෙන චුම්බක ශේෂ්ත්‍රය කියන එක ඊතරම් ප්‍රබල නැහැ. ඒක නිසා අපි සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාව ගලාගෙන යනකොට ඒකෙන් ලැබෙන ඒ විද්‍යුත් ධාරාව එතකොට ඒ විද්‍යුත් ධාරාවෙන් එතකොට ඇතිවන ඒ චුම්බකත්වය කියන එක විද්‍යුත් ධාරාවෙන් ඇතිවන චුම්බකත්වය කියන එක එතකොට ඒක ප්‍රබල වුණාම ඒ පැත්තට එතකොට ඒ මාලිමාවේ කට්ට කරකැවෙනවා. ඒක නිසා තමයි මෙතනදී අපි මේ කතා කර අන්තිමට කතා කරපු එතකොට ඒ මාලිමාවක් තියලා එතන කම්බියේ විද්‍යුත් ධාරාවක් යවුවාම මාලිමාවේ කට්ට උත්ක්‍රමණය වෙනවා කියන එක අපි කතා කරේ එකයි. මොකද ඒ සන්නායකය තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනකොට ඒකෙන් ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක දූල පුතාලට ඉස්සර පොත්වල තියුණා. දැන් සාමාන්‍ය පෙළට මම හිතන්නේ නැහැ. ඉස්සර උසස් පෙළ සාමාන්‍ය පෙළටත් තියුණා. ඒ විද්‍යුත් චුම්බක පේරණය කියන කොටස අපේ කාලවල තියුණා. දැන් ඒකව නැහැ. දැන් මං හිතන්නේ උසස් පෙළට තියෙන්නේ. දුර පුතාලට උසස් පෙළට ගියාම ඒක ඉගෙන ගන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි සර් ඒක 7 වසරේදී තිබුණා නේද? 7 වසරේදී විද්‍යුත් චුම්බක පේරණය තියනවාද? බලය චුම්බක ක්ෂේත්‍රය එහෙම දිශාව ෆ්ලෙමින්ගේ වමත් නියමය එහෙම මට මතක නෑ. මේ 7 වසරේ මම හිතන්නේ 7 වසරට තියෙන්න බෑ පුතා ඒක. 7 වසරට තියෙන්න බෑ ඒක. මට මතකයි පුංචි කොටසක් වගේ තිබුණා. ඒක ගැන විද්‍යුත් චුම්බක පේරණය කියන වචනය තියෙනවා 7 වසරට. විද්‍යුත් චුම්බක පේරණය කියන වචනය තියෙනවා. ඔව් සර් විස්තරයක් තිබුණේ නැහැ. ඒක තමයි. එහෙම ඒ කියන්නේ ඒ විද්‍යුත් චුම්බක පේරණය කියන කොටස වචනය තියෙනවා. ඒක ගැන ලොකුවට ඒ ඉස්සර පොත්වල තියුණා. නමුත් උගන්වුවේ නැහැ. අපේ කාලවලත් සාමාන්‍ය පෙළට තියුණාට නමුත් ඒක ඉගැන්වුවේ නැහැ. කවුරුවත් ගුරුවරුන්ට උගන්වන්න බෑ ඒ කොටස්. ඒක නිසා වෙන්නේ සමහරවිට අයින් කරලා ඇත්තේ. ඒ කොටස් දූල පුතාලා උසස් පෙළට ගියාම උසස් පෙළදී ඉගෙන ගන්නවා භෞතික විද්‍යාවේදී. එතකොට
එතකොට තේරුම් ගන්න පුළුවන් ගොඩක් දේවල් ප්‍රශ්නාර්ථ දැන්ට දුල පුතාලා තේරෙන්නේ නැති කොටස් ගොඩක් දේවල් එතකොට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා විද්‍යාවේ ඇත්තටම විද්‍යාව කොච්චර ඒ කියන්නේ කොච්චර විද්‍යාව කියන එක ඒ කියන්නේ අපිට ආසාවක් තියනොද? ඒ කියන්නේ ආසාවෙන් ඉගෙන ගන්න කියන එක ඉගෙන ගන්න විද්‍යාව කියන එක උසස් පෙළට යන්න ඕනේ ඇත්තටම. ප්ලේන් එකක් කොහොමද උඩ නගින්නේ හෙලිකොප්ටරයක් කොහොමද උඩ නගින්නේ එහෙම අපි හිතුවොත් එහෙම අයිස් ස්කේටිං කරන කෙනෙක් කොහොමද කරකැවෙන්නේ ඩයිවිං කරන කියන්නේ අර කිමිදෙන කට්ටිය කොහොමද කර යන්නේ ඒව සේරම උසස් පෙළ භෞතික විද්‍යාවේදී උගන්වනවා ඒක ඒ කොටස් ඇත්තටම විද්‍යාවේ කියන එක ගොඩක් ඇත්තටම සාමාන්‍ය පෙළට වඩා උසස් පෙළ භෞතික විද්‍යාව කියන එක සමහර වෙලාවට ලේසි කියලා හිතෙනවා ඒක නිසා අපි මෙතන මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පරීක්ෂණය කියන එක ගිය සතියේ අපි කතා කරා. අපි ආපහු එතන ඉඳන් පොඩ්ඩක් කතා කරගෙන එන්න බලාපොරොත්තු වෙන. එතකොට ක්‍රියාකාරකම 10 1 3 කියන කොටස. අපි ඒකට අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම එතකොට මාලිමාවක් අවශ්‍ය වෙනවා. මොකද මේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වුනහම අපිට මාලිමාව කියන එක තමයි පහසුවෙන් චුම්බක එතකොට චුම්බක ශේෂ්ත්‍රයක් තියද කියන එක එතකොට බලා ගන්න පහසුවෙන්ම බලා ගන්න පුළුවන් මාලිමාවකින්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒකේ චුම්බක ශේෂ්ත්‍රයේ මනින උපකරණ තියෙනවා. නමුත් ඒවා ඊතරම් ලාභයට අපිට අතට ගන්න හම්බ ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපිට මාලිමාව කියන එක තමයි තාම පහසුවෙන් චුම්බක ශේෂ්ත්‍රය කියන එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට 20 වැඩි කිරීම 5 සෙන්ටිමීටර උණු ලෑල්ලක් කියලා දක්වලා තිනවා. ලෑල්ලක් යකඩ ඇන දෙකක් තියෙනවා. තඹ කම්බියක්. තඹ කම්බියක් මෙතන භාවිතා වෙනවා. වියලි කෝෂයක්. වියලි කෝෂය එතකොට බල්බයක් තියෙනවා. ස්විච් එකක් තියෙනවා. එතකොට දූල පුතාලට මෙතන මොකද්ද වෙන්නේ කියන එක මොකටද බල්බයක් කියන එකක් දූල පුතාලට තේරෙන්න ඕන මේ අවස්ථාවේදී මේ බල්බයක් කියන එක දක්වලා තියෙන්නේ බල්බයක් කියන එක මෙතන තියෙන්නේ මෙතන මේ කම්බියේ විද්‍යුත් ධාරාව ගලාගෙන යනවා කියන එක අපිට බලන්න. මොකද බල්බය පත්තු වෙනවා කියලා කියන්නේ මෙතන මේ තඹ කම්බියේ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන හින්දා. ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ විද්‍යුත් ධාරාවක් තඹ කම්බියේ ගලාගෙන යන්නේ නැත්නම් එතකොට බල්බය පත්තු වෙන්නේ නැහැ ඇත්තටම. අපි ඊළඟ කොටස බැලුවොත් මෙතන ස්විච් කියන එකත් වැදගත් වෙනවා. මොකද ඒ ධාරාව කියන එක අපි ගලන්නේ නැති අවස්ථාවේදී මොකද්ද පරිපතේ වෙන්නේ? ධාරාව ගලන කොටයි ධාරාව ගලන්නේ නැති වෙලට එතකොට ධාරාව ගලන කොටයි ධාරාව ගලන්නේ නැති කොටයි පරිපතේ මොන වගේ වෙනසක් වෙනවද කියන එක බලන්න නම් අපි එතකොට මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන මෙතකොට මේකෙදී ස්විච් එක කියන එක ඒක නිසා ඊටාම වැදගත් වෙනවා ඒක බලන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එතකොට මේ කොටසේදී එතකොට කියන්නේ මොකද්ද කියන එක අපි කලින් කතා කරලා තියෙන එතකොට මේ යකඩ මේ පරිපත්ති මේ කොටස සකස් කරගෙන එතකොට මේකේ එතකොට මේ තඹ කම්බියට තියෙන විදියටම ඒ තියෙන විදියට මේකේ මාලිමාවේ කට්ට මෙහෙම ඒ පැත්තටම තියෙන විදියට මෙහෙම තියන්න කියන එක තමයි ඊළඟට තියුනේ. ඊට පස්සේ මේකේ මේ ස්විච් එක ඕන් කළා විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනකොට මේ මාලිමාවේ කට්ටට මොකද වෙන්නේ කියන එක තමයි අපි තියුනේ අන්තිමට කොටස. මෙතන මේ කොටස එතකොට මම කලින් කිව්වා තඹ කම්බියට යටි මාලිමාව තබන්න කියනවා. මෙම ඇටෝමේ තඹ කම්බිය පෘථිවියේ චුම්බක උතුර දකුණ දිශාව ඔස්සේ යොමු වනසේ තබන්න. එතකොට ඒ කියන්නේ මාලිමාවේ කට්ටයි තඹ කම්බියේ තියෙන දිශාව එතකොට එකම පැත්තට තියෙන්න කියන තමයි දක්වලා තියෙන්නේ.
එක එකනකට සමාන්තරව අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අන්තිමේ හරිය. එතකොට දැන් ස්විච්ය සංවෘත කරන්න කියනවා. එතකොට බල්බය දැල් වෙනවා. බල්බය දැල් වෙන හින්දා තමයි අපිට කියන්න පුළුවන් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා කියලා. ඒක හොඳට මතක තියාගන්න දුර පුතාලා. නිකම්ම මේ බල්බය සම්බන්ධ කරාම එතන විද්‍යුතය අපත යනවා කින්දා බල්බයක් ඕනේ නැහැ කියලා. එහෙම හිතෙන්න පුළුවන් දුර පුතාලට. නමුත් එහෙම කරන්න බෑ විද්‍යාවේදී. එතකොට අපි එක බල්බය තුලින් එතකොට මේ බල්බය තියෙන නිසා බල්බය දැල් වෙනකොට අපිට කියන්න පුළුවන් මේ තඹ කම්බියේ ධාරාවක් ගලාගෙන යනවා. මොකද ඒ ධාරාවක් ගලාගෙන යන හින්දා තමයි එතකොට මේ බල්බය පත්තු වෙන්නේ. ඒක නිසා කාටවත් කියන්න බෑ බල්බෙන් ධාරා මේ සන්නායක තුලින් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ කියලා. ඊළඟ කොටසදී අපි බැලුවොත් එහෙම එතකොට ඒක එකක්. එතකොට අනිත් එක තමයි අපි තඹ කම්බියක් කියන එක බැටරි කෑල්ලක මේ අවස්ථාවේදී දක්වලා තියෙන මේ අවස්ථාවේදී මේ සූත්‍රිකා බල්බය නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? බැටරි කෑල්ල තියෙනවා, ස්විච් එකක් තියෙනවා, තඹ කම්බිය මේ බැටරි කෑල්ල දෙපැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට බැටරි කෑල්ල තඹ කම්බියේ දෙපැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවකදී දූල පුතාලා එක මතක තියාගන්න තඹ කම්බියක ප්‍රතිරෝධය ඊටම කුඩාගයක්. ඒ වගේ එකක් එතකොට බැටරි කෑල්ලක දෙපැත්තට සම්බන්ධ කරොත් එහෙම මොකද්ද වෙන්නේ? විශාල ධාරාවක් එකපාරටම මේ තඹ කම්බිය හරහා ගමන් කරනවා. ඒක නතර කරගන්න මේ සූත්‍රිකා බල්බය කියන එක ප්‍රයෝජනවත් වෙනවා මේ අවස්ථාවේදී. ඒක නිසා ඒක දූල පුතාලා එතකොට ඒ තඹ කම්බිය කෙලින්ම බැටරි කෑල්ලට අපි සාමාන්‍යයෙන් සවි කරන්නේ නැහැ. එතකොට එහෙම සවි කරාම ඒකේ තියෙන ඒ විද්‍යුතය කියන එක විශාල ධාරාවක් එතකොට මේකෙන් ගලාගෙන යන්න බලනවා. නමුත් බැටරි කෑල්ලට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒක නිසා ඒ ගොඩක් වෙලාවට බැටරි කෑල්ල රත් වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා ඒක ඒ වගේ අවස්ථාවල් නැති කරගන්නත් මේ සූත්‍රිකා බල්බය කියන එක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අපි අන්තිම කොටස මේක බැලුවොත් එහෙම දැන් ස්විච් සංවෘත කරන්න බල්බේ දැල් වෙන අතර කම්බියට යටින් ඇති මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වන අයුරු දැක ගන්න කියලා දක්වනවා. යලි ස්විච් විවෘත කරන්න කියනවා. එතකොට ආපහු ස්විච් එක විවෘත කරන්න කියලා දක්වනවා. එවිට බල්බය නොදැල් වෙන අතර එතකොට විවෘත කරන්න කියනවා. ඊට බල්බය නොදැල් වෙන අතර කම්බියට යටින් පිහිටි මාලිමාවේ දර්ශකය නැවත මුල් පිහිටීමට පැමිණෙනවා. එතකොට අපි මෙතන මේ පරීක්ෂණයෙන් කරන්න හදන්නේ බල්බය දැල් වෙන්නේ නැති අවස්ථාව. කියන්නේ ඒ සන්නායකය තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ නැති අවස්ථාවේදී මාලිමාවේ කට්ට ඒ සන්නායකයට සමාන්තරව තියෙන්නේ කියන එක තමයි මුලින් කරන්නේ. ඒක අවස්ථාව හදනවා. ඊට පස්සේ ස්විච් එතකොට සංවෘත කරලා ඊට පස්සේ බල්බය දැල්විලා තියෙනකොට ඒ මාලිමාවේ කට්ට කොහොමද තියෙන්නේ කියන එක බලනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ කරන්නේ මොකද්ද? ආපහු පාරක් මේ ස්විච් එක විවෘත කරනවා. ස්විච් එක විවෘත කළා මාලිමාවේ කට්ටට මොකද වෙන්නේ කියන එක බලනවා. ඒක නිසා ඒක ඊටාම වැදගත් පරීක්ෂණයකදී. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ ස්විච් එක විවෘත කරන සංවෘත කරන ආපහු විවෘත කරපු මේ අවස්ථාව නිසා තමයි පරිපතේ මේ මාලිමාවේ කට්ටේ පිහිටීම වෙනස් වෙන්නේ මේක නිසා කියලා අපිට කියන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ මාලිමාවේ කට්ට එතකොට
ඒක විනාශ වෙන්නේ මේ අපි සන්නායකය තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරවන නිසාම විතරයි කියන එක. එහෙම නැත්නම් ඒක ගමන් කරවන එක නතර කරන එක නිසාමයි කියන එක අපිට කියන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි අද කතා කරන්නේ එතන ඉඳන් අපි එතන බැලුවොත් එහෙම සන්නායකයක කම්බිය තුලින් මේ කොටස මම ඒක වෙන පාටකින් පාට කරන්නම්. ඒක ලියා ගන්න ඕනේ නැහැ දූල පුතාලා. මම ඒක පාට කරන්නේ දූල පුතාලට කොහෙද කියවන්නේ කියන එක බලා ගන්න. සන්නායකයක කම්බියක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යන විට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බවත්. එතකොට මේ අවස්ථාවේදී සන්නායකයක් කියලා කියන්නේ එතකොට විද්‍යුත් ධාරාව ගලාගෙන යන එකක්. එතකොට කම්බියක් තුලින් එතකොට විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනකොට එතකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක. විද්‍යුත් ධාරාව රැගෙන යන සන්නායකය චුම්බකයක් ලෙස ක්‍රියා කරන බවත්. එතකොට විද්‍යුත් ධාරාව රැගෙන යන සන්නායකය මොකද වෙන්නේ? චුම්බකයක් ලෙස ක්‍රියා කරනවා. ඒක මේ ක්‍රියාකාරකමෙන් එතකොට තහවුරු වෙනවා. එතකොට ඒක නිසා විද්‍යුත් ධාරාව රැගෙන යන සන්නායකයේ චුම්බකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම සන්නායක කම්බිය තුලින් එතකොට විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක. විද්‍යුත් ධාරාව එතකොට රැගෙන යන සන්නායකය චුම්බකයක් ලෙස ක්‍රියා කරන බවත් එතකොට මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔබ චුම්බක අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස ඔබ චුම්බක පාඩමේදී තාවකාලික චුම්බක සෑදීමට භාවිතා කළේ විද්‍යුත් චුම්බක ඵලය කියලා දක්වනවා. එතකොට දූල පුතාලා චුම්බක කියන ඒ කලින් අවස්ථාවේදී තාවකාලික චුම්බක කියන කොටස අපි කතා කරලා තියෙනවා. විද්‍යුතේ තියෙනකොට චුම්බකයක් වෙනවා. විද්‍යුතේ නැතිකොට චුම්බකත්වය නැති වෙන. ඒ කියන්නේ නිසා ඒක తాවකාලිකයි. ඒ චුම්බක ගැන කතා කරලා තියෙනවා. ඒක తాවකාලික චුම්බක සාදන්න භාවිතා කරේකොට මේ විද්‍යුත් චුම්බක ඵලය කියන එක. ඒක දුර පුතාලා ලියා ගන්න එක හොඳ වෙයි. අපි ඒක ලියා ගන්න බැලුවොත් එහෙම తాවකාලික චුම්බක සෑදීමට විද්‍යුත් චුම්බක ඵලය භාවිත කරයි. తాවකාලික චුම්බක සෑදීමට විද්‍යුතේ චුම්බක ඵලය භාවිත කරයි. එතකොට తాවකාලික චුම්බක හදන්න එතකොට විද්‍යුතේ චුම්බක ඵලය කියන එක භාවිතා කරනවා කියන එක තමයි හිතන තියුනේ. දූල පුතාලා එක ලියාගෙන ඉවරනම කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්.
අපි ඊළඟ කොටසට කියන්න බැලුවොත් එහෙම එතකොට දුල පුතාලා ලියාගෙන ඇති ඉවරයි කියලා හිතනවා. අපි බැලුවොත් එහෙම හරි සර්. ඕකේ. අපි ක්‍රියාකාරකම 10 1 4 කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රියාකාරකම 10 1 4 කියන කොටස. අපි ඒක බැලුවොත් එහෙම එතකොට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද අවශ්‍ය වෙන්නේ කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම 10 සෙන්ටිමීටර් පමණ දිග යකඩ ඇන දෙකක්. සෙන්ටිමීටර් 10ක් විතර දිග යකඩ ඇන දෙකක් අවශ්‍යයි කියලා දක්වනවා. එතකොට එනමල් ආලේපිත තඹ කම්බි නිකම්ම තඹ කම්බි කියන එක අපිට භාවිතා කරන්න බැහැ චුම්බක ශේෂ්ත්‍රයක් හදන්න. අපිට එනමල් ආලේපක කියන්නේ ෂෝට් වෙන්නේ නැහැ කියන එක වැදගත් වෙනවා. ඒක නිසා එනමල් ආලේපිත තඹ කම්බි කියන එක වැදගත් වෙනවා මේ කොටස. අපි මෝටරයක් වුණත් එහෙමයි අපි ස්පීකරයක් වුණත් එහෙමයි හදන්න භාවිතා කරන්නේ එනමල් ආලේපිත තඹ කම්බි කියන එක. ඊළඟට වියලි කෝෂ දෙකක් කියන එක ඇමීටරයක් ස්විච්යක් ඇල්පිනිත්ති. එතකොට මේ අවස්ථාවේදී අපි මේ චුම්බකයක් හදන්න බලන්නේ මේ අවස්ථාවේදී මේක අපි ඒක බැලුවොත් එහෙම එතකොට අපි බැලුවොත් එහෙම ක්‍රමය කියන එක එනමල් ආලේප කර ඇති තඹ කම්බිය ඇණයක් වටා ඔතාගෙන කම්බි දංගරයක් සාදා ගන්න. අපි මේක බැලුවොත් එහෙම එතකොට එනමල් චුට්ටක් ඉඳුලප දාලා අපි බැලුවොත් එහෙම එනමල් ආලේප කරලා තියෙන කියන්නේ මේ තඹ කම්බිය කියන එක අපිට නිකම්ම තඹ කම්බිය කියන එක භාවිතා කරන්න බෑ. ඒක වටේ පොඩි පරිවාරකයක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ එනමල් කම්බිය කියලා. එතකොට මේ එනමල් ආලේප කරලා තියෙන තඹ කම්බිය ඇණයක් වටා ඔතාගෙන කම්බි දංගරයක් සකස් කරගන්න. එතකොට මේ දක්වලා තියෙන මේ කොටස එතකොට මේ කම්බි දංගරයක් එතකොට සකස් කරලා තියෙනවා මේ ඇණයක් වටා ඔතාගෙන. එතකොට අපි බැලුවොත් එහෙම මුල් අවස්ථාව අපි බැලුවොත් එහෙම දැන් 10 3 6 කියන රූපේ එතකොට දැන් 10 3 6 රූපේ දැක්වෙන පරිදි කම්බි දංගරයට ඇමීටරය ස්විච්චය හා වියලි කෝෂය ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න. එතකොට ශ්‍රේණිගතව කියලා කියන්නේ එකට ඒ කියන්නේ ධාරාව එහෙමම ගමන් කරන්නේ. කියන්නේ මේකේ ගමන් කරන ධාරාවයි මේකේ ගමන් කරන ධාරාවයි මේකේ ගමන් කරන ධාරාවයි මේකේ ගමන් කරන ධාරාවයි සේරම එකම මේක බැලුවොත් එහෙම එතකොට අපි ගංගාවක් කියලා හිතුවොත් එහෙම එකම වතුර ගලාගෙන යන්න පුළුවන් ගංගාවක්. එතකොට මේක අතුගංගා වලට බෙදෙන අවස්ථාවට අපි කියන්නේ සමාන්තරගත අවස්ථාව. එතකොට මේකෙදී එකම වතුර ගලාගෙන යන ගංගාවක් අවස්ථාවට සමානයි මේක. ඒක නිසා මේකට කියන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම කියලා. එතකොට මේ අවස්ථාවේදී සුවිචය වියලි කෝෂය එතකොට ඒවා ශ්‍රේණිගතව ස්විච් එකයි වියලි කෝෂය ඒවා සේරම ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න කියලා දක්වනවා. එතකොට ඊට පස්සේ ඇල්පිනිත්ති වලට දංගරය ලං කරන්න කියලා දක්වලා තියෙනවා. ඇල්පිනිත්ති වලට දංගරය ලං කරන්න කියලා දක්වලා තියෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට එනමල් ආලේප කරලා තියෙන තඹ කම්බිය ඇණයක් වටා උතාගෙන කම්බි දගරයක් සාද ගන්න කියලා දක්වලා තියෙනවා. දැන් 10 3 6 රූපේ කියන්නේ මේ රූපය ආකාරය දක්වන විදියට එතකොට කම්බි දංගරයට ඇමීටරයක් සම්බන්ධ කරන්න ස්විච් එකක් සම්බන්ධ කරන්න
වියලි කෝෂය ඒව ශ්‍රේණිගතව සම්බන්ධ කරලා ස්විච් ඕන් කරන්න කියලා දක්වනවා. ඊට පස්සේ ඇල්පෙනෙත්ති වලට දංගරය ලං කරන්න කියලා ඇල්පෙනෙත්ති වලට දංගරය ලං කරන්න කියන දක්වනවා. එවිට දංගරයට ඇල්පෙනෙත්ති ආකර්ෂණය වෙනවා දකින්න පුළුවන්. එතකොට මේ දංගරයට ඇල්පෙනෙත්ති ටික ඇදිලා යනවා කියන එක දුල පුතාට දකින්න පුළුවන්. මොකද මේ පරිපතේ මේ ඇමීටරේ කියන එක ගමන් කරනවා විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට එතකොට මේ පරිපතේ මෙතන විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මෙතන මේ ඇණය ළඟ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒක නිසා ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ ඇල්පෙනිති ටික මේකට ඇදිලා යනවා. ඒ වගේම මෙතන ඇමීටරේ කට්ටත් ඒක ඔරලෝසුව කරකැවෙන පැත්තට ගමන් කරනවා. ඊට පස්සේ මෙතන කියනවා ආකර්ෂණය වන ඇල්පෙනිති ප්‍රමාණය ගණනය කර පහත වගුවේ සටහන් කරන්න. ඇමීටරේ පාඨාංකයද සටහන් කරන්න කියලා. මෙතන මේ කියන්න හදන්නේ විද්‍යුත් ධාරාවයි ඒ චුම්බකයයි ප්‍රබලත්වය අතර සම්බන්ධය. විද්‍යුත් ධාරාව වැඩි වෙනකොට චුම්බකත්වය වැඩි වෙනවද? විද්‍යුත් ධාරාව වැඩි වෙනකොට චුම්බකත්වය අඩු වෙනවද කියන එක තමයි මෙතන මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ මේ විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? ධාරාව වැඩි කරනවද? එහෙම නැත්නම් අඩු කරනවද? ඒක ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. අපි මේ දෙවෙනි අවස්ථාව කියන එක බැලුවොත් එහෙම එතකොට ඒ අවස්ථාවේදී එතකොට මුල් අවස්ථාව එතකොට ඒ අවස්ථාවේදී ඒකේ පාඨාංක අරගන්න කියන ඇමීටරේ පාඨාංකය ඒක වැදගත් වෙන කොච්චර ධාරාවක් ගලාගෙන ගියාද කියලා. ඒ වගේම ඇල්පෙනිති කටු කීයක් ඒකට ආකර්ෂණය වුණාද කියන එකත් ඊටාම වැදගත් වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟට දෙවෙනි අවස්ථාව මොකද්ද කරන්නේ? ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේ ස්විච් එක විවෘත කරලා ස්විච් එක එතකොට උඩට ඉස්සුවාම විද්‍යුතය ගලාගෙන යන්නේ නැති අවස්ථාවක් එනවා. එතකොට මේ රූපේ කම්බි දංගරය තුලින් සීරුවේ යකඩ ඇණය ඉවත් කරන්න කියනවා. ඇණය ඉවත් කළ පසු නැවත ස්විච් එක සංවෘත කර දංගරයේ ඇල්පෙනෙත්ති වලට ලං කරන්න. එතකොට මේකෙදී මේ අවස්ථාවේදී එතකොට මේ ස්විච් එක ඕෆ් කරලා මෙතන උඩ තියුණු මෙතන තියුණු යකඩ ඇණය අයින් කරන්න කියලා කියන්නේ. මෙතන තියුණු යකඩ ඇණය අයින් කරලා නැවතත් ස්විච් එක වහන්න කියනවා. එතකොට මේ අවස්ථාවේදී යකඩ ඇණය වටේ කොයිල් එක ඔතල තියෙන අවස්ථාව තමයි අපි මුලින් කතා කරේ. ඒ අවස්ථාවේදී විද්‍යුත් ධාරාවක් ගලවුවාම කොච්චර විද්‍යුත් ධාරාවක් ගලා යනවද? ඒ වගේම ඇල්පෙනිති කීයක් ඒකට ආකර්ෂණය වෙනවද කියන එක තමයි අපි මුලින් බැලුවේ. ඊළඟට අපි කරන්නේ මොකද්ද? මේ කොයිල් එක ඇතුළත තියුණු යකඩ ඇණය අරගෙන අපි ආපහු ඒකට විද්‍යුත් ධාරාවක් සපයනවා. එතකොට මේකට යකඩ ඇණ කීයක් ආකර්ෂණය වෙනවද කියන එක ආපහු අපි බලනවා. මේකට යකඩ ඇණ කීයක් ආකර්ෂණය වෙනවද කියන එක අපි බලනවා. ඒ විතරක් නෙවෙයි මේ අවස්ථාවේදී මේ පරිපතේ කොච්චර විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවද කියන එකත් අපි බලනවා. ඒ කොටසත් ඒකේ පාඨාංකයත් අපි ගන්නවා. එතකොට අපි ඊළඟට බැලුවොත් එහෙම එතකොට ඒකත් වගුවේ එතකොට සටහන් කරනවා තුන්වෙනි අවස්ථාව කියන එක. එතකොට අපි ඊළඟට කතා කරන්නේ අපි තුන්වෙනි අවස්ථාව. එතකොට අපි ඊළඟට කතා කරන්නේ තුන්වෙනි අවස්ථාව අපි බැලුවොත් එහෙම
ඒ රූපේ එතකොට කලින් රූපේ දැක්කුණු පරිපතේ වූ එක් වියලි කෝෂයක් වෙනුවට දැන් වියලි කෝෂ දෙකක් ශ්‍රේණිගතව යොදන්න කියනවා. ඊළඟට ස්විච්චය සංවෘත කර ඇල්පෙනෙත්ති දඟරවලට ලං කරන්න කියනවා. එතකොට මේ අවස්ථාවේදී කලින් අවස්ථාවේදී ස්විච් එක මේ වියලි කෝෂ එකයි සම්බන්ධ කරේ. එතකොට ඒ වියලි කෝෂ එකකින් ලබා ගන්න පුළුවන් ධාරාවක් තියෙනවා. ඊළඟට තව වියලි කෝෂයක් අපි එකතැනට සම්බන්ධ කරන්න කියලා කියනවා. එතකොට ඒකේ ධාරාව කියන එක වැඩි වෙනවා. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ කියන එක. එතකොට ධාරාව වැඩි වෙනකොට මොකද වෙන්නේ කියන එක අපි කලින් කතා කරා. එතකොට ඒක ගැන තමයි මෙතන මේ ආපහු කියන්න හදන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට බැටරි කෑල්ලක් වැඩි කරලා එතකොට මේ ඇල්පෙනිති එතකොට ආකර්ෂණය වෙන ඇල්පෙනිති ගාන හොයනවා. ඒ වගේම ඇමීටරේ පාඨාංකයක් සටහන් කරගන්නවා කියලා දක්වලා තියෙනවා. ඊළඟ අවස්ථාව එතකොට මේ අවස්ථාවේදී මොකද්ද කරන්නේ 10 3 8 කියන මේ රූපේ දැක්වෙන විදියට කම්බි ඇනේ වටා ඉතා වැඩි පොටවල් ගණනකින් යුක්ත වනසේ තඹ කම්බි දාගරයක් උතා ගන්න. එතකොට මේ අවස්ථාවේදී මේ කතා කරන්න හදන්නේ තවත් වැදගත් කොටසක්. අපි කලින් කිව්වා කලින් අවස්ථාවේදී අපි කතා කරේ ධාරාව වැඩි කළා චුම්බකත්වය වෙනස් කරන්න අවස්ථාව. මේ හතරවෙනි අවස්ථාවේදී කතා කරන්න හදන්නේ මොකද්ද? පොටවල් ගන්න. ඒ කියන්නේ අපි මේ යකඩ ඇනේ වටා ඔතල තියෙන පොටවල් ගන්න. ඒ කියන්නේ කම්බි අපි යකඩ ඇනේ වටා එනිමල් කම්බි කොච්චරක් ඔතල තියෙනවද කියන එකයි මේ චුම්බක විද්‍යුත් චුම්බකත්වය අතර සම්බන්ධය තමයි මෙතන මේ කතා කරන්න හදන්නේ. ඒක ඊටාම වැදගත් කොටසක්. මොකද ධාරාව අට සම්බන්ධයි. ඒ විතරක් නෙවෙයි. එතකොට ඒකේ තියෙන පොටවල් ගානටත් ඒක සම්බන්ධයි කියන එක මෙතනදි මේ කියන්න හදන්නේ. එතකොට මේ අවස්ථාව එතකොට බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට කලින් අවස්ථාව වගේ එතකොට මේ අවස්ථාවේදීත් එතකොට කම්බි දංගරයක් හදා ගන්නවා. නමුත් ඒකේ පොටවල් ගාන ඉතා වැඩි ගානක් එතකොට ඒක ඔතන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඒ වගේ කම්බි දංගරයක් එතකොට ඔතනලා ඊට පස්සේ කලින් විදියටම කලින් පෙර පරිදිම දංගරය ඇනේ සමග පරිපතයට සම්බන්ධ කලින් විදියටම සම්බන්ධ කරනවා. එක් වියලි කෝෂයක් පමණක් ඇතුළත්. එතකොට මේ අවස්ථාවේදී එක් වියලි කෝෂයක් විතරක් තියෙන අවස්ථාවේදී මේ අවස්ථාවේදී එතකොට එක් වියලි කෝෂයක් තියෙන අවස්ථාවේදී ස්විච් එක වහලා ස්විච් එක සංවෘත කරලා ඇනේ සමග දංගරේ ඇල්පෙනිත්ති වලට ඇණයත් එක්ක දංගරේ එතකොට ඇල්පෙනිත්ති වලට ලං කරන්න කියලා දක්වනවා. ආකර්ෂණය වුණු ඇල්පෙනිත්ති සංඛ්‍යාව ගණන් කර වගුවේ සටහන් කරන්න කියන. එතකොට ආකර්ෂණය වුණු එතකොට ඇල්පෙනිත්ති සංඛ්‍යාව සටහන් කරලා ඊට පස්සේ වගුවේ සටහන් කරගන්න කියලා දක්වනවා. ඇමීටරේ පාඨාංකයක් එතකොට සටහන් කරන්න කියලා දක්වනවා. මේක ඊටාම වැදගත් කොටසක්. මොකද්ද? මේ අපේ විද්‍යුත් චුම්බක කියන අවස්ථාවේදී මේක චුම්බක ශාස්ත්‍රයක් නිපදවනකොට ඒ වැදගත්ම කොටස මෙතනදී ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න දුවල පුතාලා. ඒක නිසා මේ කොටස ඊටාම වැදගත්. කියන්නේ විද්‍යුත් චුම්බකේ ප්‍රබලත්වය කියන එක ධාරාවත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එකයි. ඒක ඒ පොටවල් ගානත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එකයි මෙතනදි මේ පරීක්ෂා කරන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස
ඊළඟට බැලුවොත් එහෙම ආකර්ෂණය වූ ඇල්පිනිට්ටි ගණන සසඳා බලා ඒ අනුව විද්‍යුත් චුම්බක ප්‍රබලතාවට බලපාන සාධක හඳුනගන්න කියනවා. බැලුවොත් එහෙම ඉහත ක්‍රියාකාරකමට අනුව අප සාදාගත් සරල විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය. එතකොට මේ ක්‍රියාකාරමට අනුව එතකොට අපි හදාගත්තු සරල විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය කියන එක දංගර මාධ්‍යයේ යොදා ඇති මාධ්‍ය මතත් දංගර එතකොට මාධ්‍යයේ මැද තියෙන ඒ යොදලා තියෙන මාධ්‍ය මතත් දංගරය තුලින් ගලා යන විද්‍යුත් ධාරාව මතත් දංගරයේ පොටවල් ගණන මතත් රඳා පවතින බව තහවුරු වෙනවා. එනම් විද්‍යුත් චුම්බක ප්‍රබලතාවය දංගර මාධ්‍යයේ කියන්නේ මාධ්‍ය කියන එක මාධ්‍ය නෙමෙයි සමා වෙන්න මාධ්‍ය කියන මැද කියන එක දංගරේ මැද තියෙන මාධ්‍යයේ සන්නායක මාධ්‍ය යොදා ඇති විට වැඩි වෙනවා කියන එක. දංගරය තුලින් ගලා යන විද්‍යුත් ධාරාව වැඩි කරන විට වැඩි වෙනවා. දංගරේ පොටවල් ගණන වැඩි කරන විටද වැඩි වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි මේ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට මේක ඊටාම වැදගත් කොටසක්. විද්‍යුත් චුම්බක කියන එක දුවල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නකොට මේ කොටස දන්නව නම් ඒක ඊටාම පහසු වෙයි. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය කියන එක එතකොට මේක ලියා ගන්න දුල පුතාලා එතකොට සරල විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය කියන එක දංගර මැද්දේ ඇති යොදා ඇති මාධ්‍ය මත එතනින් ඊතලයක් දාලා ලියා ගන්න දංගර මැද්දේ යොදා ඇති මාධ්‍ය මත ඒකේ වරහණ ලියන එක හොඳ වෙයි මං හිතන්නේ ඊතලට වඩා වරහණ ඇතුළේ ලියන්න සන්නායක මාධ්‍යයක් යොදා ඇති විට වැඩි වේ. මේ කොටසට මෙතන ලියා ගන්න. ඊළඟ එක අපි ලිව්වොත් එහෙම දංගරය තුලින් ගලා යන විද්‍යුත් ධාරාව මත කියන එක ලියලා දුල පුතාලා එකට ලියා ගන්න. විද්‍යුත් ධාරාව වැඩි කරන විට වැඩි වේ. එතකොට සන්නායක මාධ්‍යයක් යොදලා තියෙනකොට ඒකේ විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊළඟට දංගරය තුලින් ගලා යන විද්‍යුත් ධාරාව වැඩි වෙනකොටත් එතකොට විද්‍යුත් ධාරාව වැඩි කරනකොටත් ඒකේ චුම්බකත්වයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊළඟට දංගරයේ පොටවල් ගණන මතත් ඒක රඳා පවතිනවා කියන එක. දංගරයේ පොටවල් ගණන මත මෙතන මතත් කියලා ලියලා දූල පුතාලා එතනට ලියන්න. එතකොට දංගරයේ පොටවල් ගණන මතත් කියලා. එතකොට පොටවල් ගණන වැඩි කරන විට වැඩි වේ. ඒක මෙතනින් ලියන්න. ලියලා ඊළඟ පෙළියේ ලියන්න රඳා පවතී කියලා. රඳා පවතී කියලා. ඒකින්ද දංගර මැද්දේ තියෙන මාධ්‍ය අණුව ඊළඟට දංගරය තුලින් ගලා යන විද්‍යුත් ධාරාව වගේම දංගරයේ පොටවල් ගණනත් මත මේක රඳා පවතිනවා කියන එක මේ විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය. ඊළඟට
විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය කියන එක අපි කලින් කතා කරපු එක. එතකොට මේක ලියාගත්ත කියලා හිතන දුර පුතාලා වරහන් ඇතුලේ. එතකොට සන්නායක මාධ්‍යයක් තියෙනවා. ඒක වැඩි වෙනවා කියන එක ඊළඟට විද්‍යුත් ධාරාව වැඩි කරනකොට වැඩි වෙනවා. පොටවල් ගන්න වැඩි කරනකොට වැඩි වෙනවා කියන එක දක්වලා තියෙනවා. මේ කොටස දුර පුතාලා ලියා ගන්න. ලියාගෙන ඉවරනහම කියන්නේ ඒක දැන්ට ලියා ගන්න. දුර පුතාලා ලියාගෙන ඉවරනහම කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. දුර පුතාලා ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියනවා නම් කියන්න. හරි සර්. හරි ඕකේ අපි බැලුවොත් එහෙම විද්‍යුත් චුම්බකවල භාවිත විද්‍යුත් චුම්බක කියන එක අපි කතා කරා. එතකොට මේ විද්‍යුත් චුම්බක කොහෙදද භාවිතා කරන්නේ කියන එක තමයි මෙතනදී මේ කතා කරන්න හදන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස චුට්ටක්. එතකොට අපි බැලුවොත් එහෙම ඔබ භාවිතයෙන් ඉවත් කළ සමහර විද්‍යුත් උවාරණවල කොටස් ඉවත් කර පරීක්ෂා කර තිබේද? ඔබගේ ගුරුතුමාගේ ගුරුතුමියගේ හෝ වැඩිහිටියෙකුගේ මඟ පෙන්වීම යටතේ එය සිදු කර බලන්න. සමහර විද්‍යුත් උවාරණවල ක්‍රියාකාරීත්වය සඳහා විද්‍යුත් චුම්බක මේ අවස්ථාවේදී එතකොට විද්‍යුත් චුම්බක භාවිත කර ඇත කියලා දක්වලා තියෙන. එතකොට මේ සමහර මෙතන එතකොට මම කලින් කතා කිව්ව අවස්ථාවේ එතකොට මෝටර භාවිතා කරන දේවල් බොහෝ තියෙනවා. එතකොට අපි භාවිතා කරන ඒවායි අපි හිතුවොත් එම කම්පියුටරේ වුණත් මෝටරයක් භාවිතා කරන ඒ අවස්ථා බොහෝමයක් තියෙනවා. එතකොට මේ මෝටරයක් භාවිතා කරන අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒවා අතර
අපි හිතුවොත් එහෙම DVD ප්ලේයර් එකේ තියෙනවා, පෑන් එකක තියෙනවා, ඒ වගේ විවිධ තැන්වල තියෙනවා මේ මෝටරය. එතකොට ඒ වගේ අවස්ථාවලදී මේ විද්‍යුත් චුම්බකත්වය කියන එක භාවිතා වෙනවා. ඊට අමතරව එතකොට මේ අවස්ථාවේදී නිදසුන් විදියට දක්වලා තියෙන විදුලි පංකාව එතකොට මේ මෝටරේ කියන එක තමයි එතන විද්‍යුත් චුම්බකත්වය දක්වලා තියෙන්නේ. විද්‍යුත් ඇඹරුම් යන්ත්‍රය කියන එකෙත් තියෙන්නේ ඒක. විදුලි ජල පොම්පය කියන එකෙත් තියෙන්නේ මේ මෝටරේ කියන එක තමයි තියෙන්නේ. රිදි සෝදන යන්ත්‍රය කියන එකෙත් තියෙන්නේ එහෙමයි. ඒ මෝටරේ කියන එක තමයි තියෙන්නේ. ඊළඟට මේ අවස්ථාවේදී අපි මේ කතා කරපු මේ අවස්ථාවේදී මා රතු පාටින් දක්වපු ඒවයි තියෙන්නේ ඒවයි දක්වලා තියෙන්නේ මොකද්ද? ඒවයි දක්වලා තියෙන්නේ මෙතන මේ මෝටරය කියන එකේ භාවිතා කරලා තියෙන උපකරණ. කෙලින්ම කිව්වොත් එහෙම මෝටරයක් කියන එක භාවිතා කරලා තියෙන උපකරණ ගැන තමයි එතන සටහන් වෙලා තියෙන්නේ. එතකොට අපි ඊට අමතරව කෙලින්ම විද්‍යුත් චුම්බකත්වය කියන එක මෝටරයක් නැතුව වෙනම භාවිතා කරන එකක් විදියට විදුලි සීනුව කියන එක අපිට දක්වන්න පුළුවන්. ඊළඟ එකත් මම මේක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ස්වයංක්‍රීය ස්විච් කියලා දක්වලා තියෙනවා. මේ කොටස් දෙක පොඩ්ඩක් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට විදුලි සීනුව කියන එක. විදුලි සීනුව කියන එකේදී තියෙන්නේ මොකද්ද? විද්‍යුත් ධාරාවක් මේ කොයිල් එකක එතකොට විද්‍යුත් ධාරාවක් එතකොට අපි බැටරි කෑල්ලකින් හරි මොහොකින් හරි එතකොට විද්‍යුත් ධාරාවක් යවනවා ස්විච් එක ඕන් කරාම. එතකොට මොකද වෙන්නේ? මෙතන මේ අවස්ථාවේදී අපි බෙල් පියන මම මෙතනින් දක්වන්නම්. එතකොට මේ අවස්ථාවේදී බෙල් එකට වදින කොටස මෙතන බෙල් පියන තියෙයි කියලා හිතුවොත් එහෙම එතකොට බෙල් එකේ පියන මෙතන තියෙනවා. මෙතන මේ වදින කොටස නම් එතකොට මේක කොහෙට හරි මෙහෙම සම්බන්ධ කළා මේකේ විද්‍යුත් ධාරාවක් අපි යවුවාම චුම්බක ඵලයේ හින්දා මේ කොටස මෙතනට ඇදිලා යනවා. නැති අවස්ථාවලදී මෙහෙම තියෙන්නේ. එතකොට මේක ඇදිලා යනකොට මේ බෙල් එකේ මේකේ වදින්න සකස් කරලා තියෙනවා. ඒක නිසා චුම්බකයකින් ආකර්ෂණය වුණු අවස්ථාවකදී බෙල් එක වදිනවා. එතකොට මොකද කරන්නේ? මෙතන පරිපථය විසන්ධි වෙන්න හරි ගස්සලා තියෙනවා. පරිපථය විසන්ධි වුණාම මේක ඈත් වෙනවා. ආපහු එතකොට මේක ස්විච් එක ඕන් වුණාම ආපහු එතකොට මේ අවස්ථාවේදී මේ පරිපථයේ විද්‍යුත් ගමන් කළ චුම්බකත්වය ඇති වෙනවා. එහෙම ඒ ආකාරයට තමයි පරිපථය සකස් කරලා තියෙන්නේ. කියන්නේ මේ මේ අතන මේ තියෙන මේ කොටස කියන්නේ බෙල් එකේ වදින කොටස එතකොට ඉහළ පහළ යන්නේ චුම්බකත්වය නිසා. එතකොට ඒකේ ඒ ඉහළ පහළ ගෙනියන්න මේ චුම්බකත්වයට අදාළ චුම්බකයක් හදනකොට එතකොට චුම්බකය හදන අවස්ථාවේදී එතකොට ඒ ඉහළ පහළ මේක ගෙනියනකොට මේක වදිනවා මේ බෙල් පියනේ. එතකොට මේ පරිපථයත් විසන්ධි වෙන්න හරි ගස්සලා තියෙන්නේ. පරිපථයේ විසන්ධි වුණු හැටිය මොකද වෙන්නේ? බෙල් පියනේට වැදුණු මේ යකඩ කෑල්ල ආපහු පහළට යනවා. ආපහු එතකොට පහළට ගියාම විද්‍යුතේ එන්න පහළට ගියාම විද්‍යුතේ ආවහම නැවතත් ඒක බෙල් පියනේ වදින්න. එහෙම තමයි මේක සකස් කරලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අනිත් එක ස්වයංක්‍රීය ස්විච්. ස්වයංක්‍රීය ස්විච් කියන එකෙත් එහෙමයි. ඒ කොටස් වලත් එතකොට ඒ ස්වයංක්‍රීය ස්විච් කියන එක එතකොට යකඩ කෑල්ලක් මෙහෙම තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි විද්‍යුත් චුම්බකයක් මේකට සැපයුවාම මේ යකඩ කෑල්ල ආකර්ෂණය වෙන්න පුළුවන්. යකඩ කෑල්ල ආකර්ෂණය වුණාම එතකොට ඒකේ විද්‍යුතය ගමන් කරන ආකාරයට අපිට හදන්න පුළුවන්.
එහෙම නැත්නම් ඒක ඕෆ් වෙන්න හදන්න පුළුවන්. මෙතන යකඩ කෑල්ල එතකොට මේක මේකට ආකර්ෂණය වෙන අවස්ථාවේදී මේ ස්විච් එක ඕන් වෙනවා. ඒක එහෙම නැත්නම් ඕෆ් වෙනවා. අනිත් පැත්තට වුණාම ස්විච් එක ඕන් වෙන්න. එහෙම අපිට පුළුවන් හදන්න. ඒක තමයි කියන්නේ මේ සමහර ස්වයංක්‍රීය ස්විච් කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ කතා කරේ ඒ ස්වයංක්‍රීය ස්විච් කියන එක වෙනකන් එතකොට මේක දූල පුතාලා ලියා ගන්න විද්‍යුත් චුම්බක වල භාවිත කියලා ලියාගෙන මේ ටික නිදසුන් ටික මේක ලියා ගන්න. මේ කොටස ලියා ගන්න ඊට අමතරව මේකත් ලියා ගන්න ලෝහ අපද්‍රව්‍ය වලින් යකඩ වෙන් කර ගැනීමට කියන එක. නිදසුන කියන කොටසේ තියෙන සේරම ටික ලියා ගන්න. එතකොට ඒකේ ඊට අමතරව ලෝහ අපද්‍රව්‍ය වලින් යකඩ වෙන් කර ගැනීමට කියන එකත් ලියා ගන්න. දූල පුතාලා ලියාගෙන ඉවර නම් අපි අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්. මෙතනින් අපි පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සුබ රාත්‍රියක් සර්. ඔකේ සුබ රාත්‍රියක්.